ආයුබෝවන් දරුවනේ අද මම කතා කරනවා 11 ශ්‍රේණියේ ළමයි ගොඩක් අමාරුයි කියන පාඩම. දැන් මෙතේ 11 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ ඔයාලට මොනවද තේරෙන්නේ නැත්තේ අමාරුද කියලා අහුවොත් කියන්නේ ජ්‍යාමිතිය අමාරුයි. ජ්‍යාමිතිය අමාරු නෑ. ඒකේ 6 7 8 ඉඳලා කරපු ජ්‍යාමිතිය ඔක්කොම පාඩම් ටික දන්නවා නම් ප්‍රමේය ටික දන්නවා නම් අමාරු නෑ. නමුත් පුතේ ඔච්චර අවුරුදු 5ක 6ක ඒවා මතක තියාගන්න ටිකක් අමාරුයි. ඒ නිසා පුතේ ජ්‍යාමිතිය අමාරු කියන එකට මම පොඩ්ඩක් තමාව දෙනවා. මොකද ජ්‍යාමිතිය අමාරු වෙන්න හේතු කීපයක් තියෙනවා පුතේ. සමහර වෙලාවට රූප සටහනෙන් පේනවා හොඳට. ලියා ගන්න බෑ. ක්‍රමානුකූලව තර්කානුකූලව ලියා ගන්න බෑ. හරි. ඒක අපි අතාරිමු. ඊළඟට අමාරු මොකද? මේ සර් ත්‍රිකෝණමිතිය. ත්‍රිකෝණමිතිය නම් තේරෙන්නෙම නෑ කියනවා. නමුත් පුතේ මේ පාඩම අවසානයේදී ඔයාලා බලන්න පුතේ ත්‍රිකෝණමිතිය අමාරුද ලේසිද කියලා. තාම ලේසි පාඩමක්. ඉගෙන ගන්න තියෙන්නේ බොහොම පොඩ්ඩක්. සාරාංශය බැලුවම බොහොම පොඩ්ඩක්. නමුත් හරියට ඉගෙන ගන්නේ නැති නිසා හුඟක් ළමයින්ට පුතේ ත්‍රිකෝණමිතිය අමාරුයි. මේ පාඩම අවසානයේ ඔයාලා බලන්න පුතේ ත්‍රිකෝණමිතිය අමාරුද ලේසිද කියලා. ඒ නිසා මම අද කතා කරන්නේ ත්‍රිකෝණමිතිය පාඩම පුතේ. මේ පාඩම බලන්න සම්පූර්ණයෙන් බලන්න පුතේ වීඩියෝ දෙකක තියෙන එකක බෑ. මේ වීඩියෝ දෙකෙන්ම බලලා ඔයාලා පුතේ පොඩ්ඩක් මේක හොඳට කියවලා තේරුම් අරගෙන පුතේ මට subscribe කරන්න. ඒ වගේම පුතේ මගේ අර බෙල් සලකුණ තියෙනවා ඒක ක්ලික් කරාම ඔයාලට පුතේ මගේ පාඩම් ටික මුල ඉඳලම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒක නිසා මට subscribe කරන්න. ඊට පස්සේ බෙල් සලකුණ ක්ලික් කරලා ඔයාලා පාඩම් ටික බලන්න. ඒ අතරම පුතේ මම ආරම්භයේදීම කියනවා මම මේ පාඩම් තව 8යිනේ තියෙන්නේ පුතේ. ත්‍රිකෝණමිතියෙන් පස්සේ ඔය පාඩම් 8 විගහට ඉවර කරලා පුතේ මම ඔයාලට ප්‍රශ්න පත්‍ර 10ක් කෙලින්ම කියලා දෙනවා පුතේ. ඒවා පෞද්ගලික විභාග ප්‍රශ්න පත්‍ර කලාප කාර්යාලවල පළාත් කාර්යාලවල මේ එහෙම දීපුවා නෙවෙයි ලොකු ඉස්කෝලවල දීපුවා නෙමෙයි මගේම නිර්මාණ පිටේ හරියටම 2020ට ඉලක්ක කරපු ප්‍රශ්න පත්‍ර තියෙන්නේ. ඒ නිසා ඒ ප්‍රශ්න පත්‍ර 10 ගණිත 1 5යි ගණිත 2 5යි කතා කරන අපිට ඒක කතා කරාම ඔයාලට ගණිතය පිළිබඳ කිසිම තව නොතේරෙන තැන් කිසිම දෙයක් තියෙන්න බෑ පුතේ. ගණිතයට ඒ සම්මානයක් ගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. අනිවාර්යයෙන්ම කියන වචනේ මම නැවත කියනවා. ඔයාලට ඒක ගන්න පුළුවන්. එහෙනම් අද අපි ත්‍රිකෝණමිතිය කතා කරමු. අපි පහුගිය දවසේ කතා කරා පුතේ පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් ප්‍රමේය වගේම තමයි පුතේ ත්‍රිකෝණමිතියත්. ඒකෙන් කරන උදව් පයිතගොරස් ප්‍රමේයෙන් කරන උදව්ම තමයි ත්‍රිකෝණමිතියෙන් කරන්නේ. හැබැයි ටිකක් වෙනස්. අර පයිතගොරස් ප්‍රමේයෙන් පාද තුන ගන්නේ පුතේ. මේකේ කරන්නේ පුතේ කෝණයකුයි පාද දෙකක් අතර සම්බන්ධය. එතකොට පයිතගොරස් ප්‍රමේය අපි ඉගෙන ගත්තේ ඍජුකෝණික ත්‍රිකෝණයක පාද තුන අතර තියෙන නියත සම්බන්ධය. ඒකෙන් පුතේ පාද දෙකක් දුන්නාම ඉතිරි පාදය හොයන්න පුළුවන්. ත්‍රිකෝණමිතිය කියන්නේ පුතේ ඒ ඍජුකෝණික ත්‍රිකෝණයකම කෝණයකුත් පාද දෙකකුත් අතර සම්බන්ධය පුතේ. ABC ඍජුකෝණීය ත්‍රිකෝණයේ කෝණයකුත් පාද දෙකකුත් අතර සම්බන්ධය. නියත සම්බන්ධ තියෙනවා. ඒ සම්බන්ධ තුන තමයි පුතේ අපි කතා කරන්නේ ත්‍රිකෝණමිතිය. මේකේ යම්කිසි කෝණයක් ගත්තොත් පුතේ θ කියලා ගත්තොත් මේ පාද තුනේ නම් තියෙනවා පුතේ. ඔයාලා දන්නවනේ ඍජුකෝණයේ ඉස්සරහම පාදේ අනිවාර්යයෙන්ම කර්ණය පුතේ. ඒක කර්ණය. ඊට පස්සේ මේ කෝණයට ඉදිරියෙන් තියෙන පාදේ සම්මුඛ පාදය. මේ කෝණය හැදෙන්න ගන්නේ කර්ණයයි තව පාදයකුනේ පුතේ. ඒ පාදේ බද්ධ පාදය. කර්ණය සම්මුඛ පාදේ බද්ධ පාදය. එතකොට පුතේ මේ කෝණය අනුබද්ධයි. ඊළඟ බලන්න මේ කෝණය අනුබද්ධයි. මේක අපි ඇල්ෆා කියලා ගමු පුතේ. ගත්තොත් මෙයාට සම්මුඛ පාදයේ මෙයා. අන්න බලන්න පුතේ සම්මුඛ පාදයට මොකද උනේ කියලා. කර්ණයමයි මේ කෝණයට අනුබද්ධයේ මෙයා සම්මුඛ පාදය. මේ කෝණය හැදෙන්න ගත්තු අනිත් පාදයේ බද්ධ පාදය. සම්මුඛ පාදයයි බද්ධ පාදයේ නම වෙනස් වෙනවා. ඒ කෝණවලට අනුබද්ධයි. නමුත් කර්ණය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම ඍජුකෝණික ත්‍රිකෝණයක යම්කිසි කෝණයක් අරගත්තාම එයාට සම්බන්ධ වෙන සම්මුඛ පාදයේ බද්ධ පාදයේ ඔයාලා මතක තියාගන්න ඕන. ඊළඟට මේ රූප සටහන් දිහා බලන්න පුතේ. මේ රූප සටහනේ තියෙනවා ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක්. එතකොට OAP සහ OPQ මේ ත්‍රිකෝණ දෙක බලන්න පුතේ.
මේ ත්‍රිකෝණ දෙකේ මේ කෝණය දෙකටම අයිති. මේකටත් අයිති මේකටත් අයිති. ඊළඟ පුතේ මේක ඍජු කෝණ නිසා මේ කෝණයයි සමානයි. ඊළඟ පුතේ මේ කෝණය ගැන මොකද කියන්න පුළුවන්? ඒ කෝණ දෙකත් සමානයි. OAP ත්‍රිකෝණයේ කෝණ තුනම තමයි OBQ ත්‍රිකෝණයේ තියෙන්නේ. එහෙනම් මේවා මොනවද පුතේ? මේවා ත්‍රිකෝණ දෙක සමකෝණික ත්‍රිකෝණ. එතකොට සමකෝණික ත්‍රිකෝණ වල අපි ඉගෙන ගත්තේ මොනවද පුතේ? සමකෝණික ත්‍රිකෝණ දෙකද? අපි මේ පාඩම කරලා දැන් පාඩම් 3-4කට ඉස්සෙල්ලා. මොකද්ද? සමකෝණික ත්‍රිකෝණ දෙකක අනුරූප පාද සමානුපාතිකයි. මේ ත්‍රිකෝණ දෙකේ බලන්න AP මෙන්න මේ පාදේ බෙදමු පුතේ OA පාදේ සමාන වෙනවා මේකේ AP. එහෙනම් මේකේ ගන්නවා පුතේ ලොකු ත්‍රිකෝණේ BQ බෙදීම මේකේ OA ගත්තේ මේකේ ගන්නවා පුතේ OB. ඔක මතක් කරගන්න පුතේ සමකෝණික ත්‍රිකෝණ දෙක. AP බෙදීම OA සමාන වෙනවා පුතේ BQ බෙදීම OB. මේ වගේ යම්කිසි කෝණයක් නියතව තියෙද්දී ඒ ත්‍රිකෝණ දෙකේ පාද අතර සම්බන්ධය නියතයක්. මේකත් නියතව තියෙද්දී මේ පාද අතර අනුපාතයක් නියතයි පුතේ. එහෙමනම් අන්නේ නියත අනුපාත වලට අපි කියනවා ත්‍රිකෝණමිතික අනුපාත කියලා. ඒ අනුපාත වලට අපි කියන්නේ පුතේ ත්‍රිකෝණමිතික අනුපාත කියලා. එතකොට ත්‍රිකෝණමිතික අනුපාත සාමාන්‍ය පෙළ විභාගයේ පුතේ තුනක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම මේ තුන ගැන කතා කරමු. මොකක්ද එතකොට කියන්න ඕන? යම්කිසි ත්‍රිකෝණයක කෝණයක් නියතව තියෙද්දී ඒ පාද අතර අනුපාතයක් නියතයක් පුතේ. අන්නේ අනුපාත වලට අපි කියන නියත අනුපාත වලට අපි කියනවා පුතේ ත්‍රිකෝණමිතික අනුපාත කියලා. ඉතින් සාමාන්‍ය පෙළ විභාගයේ ත්‍රිකෝණමිතික අනුපාත තුනක් උගන්වනවා. දැන් මේ කෝණයට අනුබද්ධව මෙයා කර්ණයමනේ පුතේ. එයා වෙනස් වෙන්නේ නැහැ. මෙහෙම ගත්තාම මෙයා සම්මුඛ පාදේ, එයා වෙනස් වෙන්නේ නැහැ. මෙයා බද්ධ පාදේ. කොහොමද තියෙන්නේ? එතකොට මෙන්න මේ කෝණයට අනුබද්ධ වෙන මේ සම්මුඛ පාදය බෙදුවොත් කර්ණේ. ඒ අනුපාතයට අපි කියනවා මේ කෝණයේ sin අගය කියලා. එතකොට පුතේ සම්මුඛ පාදයේ බෙදනවා කර්ණේ. පාදවල දිගානුව ගත්ත පුතේ AB බෙදනවා AC වලින්. මේ කෝණයට අනුබද්ධයෙන් බද්ධ පාදයේ බෙදුවොත් කර්ණය හැම ඕනම මේ කෝණය නියතව තියෙද්දි පුතේ මේ පාද දෙක අතර අනුපාතය නියතයි. බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒ අනුපාතයට අපි කියනවා මේ කෝණයේ cos අනුපාතය කියලා. cos θ කියලා. මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. BC බෙදීම AC. තවම ලියන්න නැති පුතේ සම්මුඛ පාදයයි කර්ණයයි ලියුණා, බද්ධ පාදයයි කර්ණයයි ලියුණා. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි ලියවිලා නැහැ. ඒ අනුපාතයට කියනවා අපි tan අනුපාතය කියලා. tan θ කියලා. එතකොට මේකේ පුතේ සම්මුඛ පාදය වෙන්නේ AB නේ, බද්ධ පාදය BC. AB බෙදීම BC. ඔන්න පුතේ ප්‍රධාන අනුපාත තුන. තව අපි උසස් පෙළට යනකොට තව පුතේ අනුපාත ලැබෙනවා. සාමාන්‍ය පෙළ හරි ලේසි පුතේ. මොකද අනුපාත තුනයි කියන්නේ. ඒ අනුපාත මතක තියාගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඔයාලා පුතේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන. ගණන් ගන්න. ඉතින් නොයෙකුත් පුතේ ක්‍රම ටියුෂන් පන්ති වල ඊළඟට පුතේ ඉස්කෝලේ දෙන නොයෙකුත් ක්‍රම මේක තියෙනවා. ඒ කිසි දෙයක් ඕනේ නැහැ පුතේ. මේක හරි ලේසි. මේක කියවන්න වෙන්නේ මෙහෙම පුතේ. sin cos tan. ඕක මාර්ක් කරලා කියනකොට පැටලෙනවා. ඒක නිසා sin cos tan කියලා කිව්වහම දැන් පුතේ මේක පටන් ගන්න මෙහෙමයි පුතේ. සම්මුඛ පාදයෙන් sin පටන් ගන්න සම්මුඛ පාදයෙන්. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos කියන්නේ පුතේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan කියන්නේ අරකේ ලවයේ දෙක. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. ඉතින් ඕක මතක තියාගන්න එක එක වර්ගයේ ඕනේ නැහැ පුතේ. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතකොට පුතේ ඔයාලට මේක පැහැදිලි. තව එකපාරක් කියනකොට නිකම්ම පැහැදිලි. සම්මුඛ පාදයෙන් පටන් ගන්න. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, බද්ධ පාදයේ බෙදීම කර්ණය, සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතකොට මේක ලියාගෙන යනකොට
අපට හම් වෙනවා පුතේ විශේෂ ලක්ෂණ කීපයක්. ඒ දෙකත් ඕන පුතේ අපට ගණන් හදන්න. මේ කෝණය 90යි. මේ කෝණය θ. එහෙනම් පුතේ මේ කෝණය කොච්චරද කියලා කියන්නකෝ බලන්න. මෙයා 90යි, මෙයා θ, මෙයා කීයද? මෙයා 90යි, මෙයා 40යි, එහෙනම් මෙයා කීයද? පුතේ මෙයා 90 නම් මේ දෙන්නටම 90යිනේ පුතේ. එතකොට මෙයාට 40 නම් මෙයාට එන්නේ 90යි විනා 40යි. 50යි. මෙයා 90 නම් මේ දෙන්නටම 90යිනේ. එහෙනම් පුතේ මෙයා 40 නම් මෙයාට එන්නේ 90න් 40ක් අඩු කරලා 50යි. මෙයා 90යි මෙයා θයි නම් පුතේ මේ කෝණය වෙනවා 90යි වින θ. අන්න මේ කෝණය අඩු කරාම පුතේ ඉතිරි එක. මෙයාට මම දැන් මතනවා මේවා පුතේ. මේවා තියාගෙන උගන්වන්න බෑ පුතේ. හරි. මට sin θ වල අනුපාතය කියන්නේ මොකද පුතේ? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. AB බෙදීම AC. හරි. මට කියන්න අනික් කෝණයට පුතේ cos 90යි වින θ. මේ කෝණය 90යි වෙන මේකේ cos අනුපාතය කියන්නේ මොකක්ද? මොකද පුතේ cos අනුපාතය කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මේ කෝණයට මෙයයි බද්ධ පාදය පුතේ. මේ කෝණයට මෙයා සම්මුඛ පාදය, මේ කෝණයට මෙයා බද්ධ පාදය, මෙයා කර්ණය. AB බෙදීම AC. පුතේ මේ සම්බන්ධ දෙක ගැන මොනවා හරි ඔයාලට පේන දෙයක් තියෙනවා නම් කියන්න පුතේ. මේ සම්බන්ධ දෙකේ දකුණු පැත්ත බලන්න. sin θ කියන්නේ AB බෙදීම AC. cos 90යි වෙන θ කියන්නේ පුතේ AB බෙදීම AC. සමීකරණ දෙකේ සමාන ලකුණේ දකුණු පැත්ත දෙක ගැන මොකද කියන්න පුළුවන්? සමානයි. එහෙනම් එකම රාශියකට මේක රාශියකට සමාන රාශිය එකිනෙකට සමානයි. AB බෙදීම AC කියන්නේ sin θ. මෙයා කියනවා නෑ AB බෙදීම AC කියන්නේ cos 90යි වෙන θ කියලා. ඒ අනුව මම කියනවා පුතේ මේ දෙකම එකක්. sin θ සමානයි cos 90යි වෙන θ. ඔන්න පුතේ වැදගත්ම එකක්. අපි ගණන් හදාගෙන යනකොට මේවා නිතර ඕන වෙනවා පුතේ. sin θ සමානයි cos 90යි වෙන θ. cos θ සමානයි sin 90යි වෙන θ. කොහොමද කිව්වත් එකම තමයි. එතකොට අපිට sin 40 බලන්න වෙනවා. ඉතින් පුතේ sin 40 බලන්න බෑ. මතක නැහැ. එහෙනම් මොකද කරන්නේ? sin 40 බැරි නම් cos 50 බලන්න පුතේ. sin 40යි කියන්නේ cos 50යි. sin 10 cos අංශක 80. මේ දෙක එකතු 90ක් වෙන්න ඕන. sin 70 cos 90යි වෙන 70. ඒ කියන්නේ cos 30. ඔය විදිහට අපිට පුළුවන් පුතේ මේ කෝණ ඕන එකක් හොයාගන්න. sin 20 හොයන්න බෑනේ පුතේ. අපි අයුන cos 70. අපිට cos 40 ඕන වෙනවා කියනවා. බලන්න මතක නැහැ. sin 50 බලන්න. sin 20 cos 70. cos 40 sin 50. ඔය විදිහට මේ පළවෙනි ගාන අපිට පුතේ ගොඩක් තැන්වලදී එනවා. ඊළඟට අපි යනවා දෙවෙනි සම්බන්ධයට. sin θ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය AB බෙදීම AC. මේ කියන්නේ පුතේ මේකෙම cos හරිය බලන්න පුතේ. බද්ධ පාදයේ බෙදීම කර්ණය BC බෙදීම AC. මේකට අපි දෙක කියමු ඈ. දැන් පුතේ සමීකරණ දෙක බෙදමු. එක බෙදීම දෙක. පළවෙනි සමීකරණ දෙවෙනි සමීකරණයෙන් බෙදමු. වම් පැත්තේ මොනවද තියෙන්නේ පුතේ? sin θ බෙදීම cos θ. දකුණු පැත්තත් බෙදමු. AB බෙදීම AC. පළවෙනි සමීකරණය බෙදනවා දෙවෙනි සමීකරණය. BC බෙදීම AC. දකුණු පැත්තේ. පළවෙනි සමීකරණය AB බෙදීම AC. එයා බෙදනවා දෙවෙනි සමීකරණය BC බෙදීම AC. පුතේ හරස් කුණිතෙන් ගුණ කරමු. AB බෙදීම AC ගුණ කිරීම AC බෙදීම BC. මේකේ පරස්පරයෙන් ගුණ කරනවා. දැන් AC ට AC කැපෙනවා. එතන මොකද ඉතුරුනේ පුතේ? ලවයේ AB ඉතිරි වුණා. හරයේ BC ඉතිරි වුණා. ඕන නැත්තේ තුන්වෙනි සමීකරණය. දැන් කියන්න බලන්න පුතේ මේකේ අර උඩ එකේ වගේ සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න පුතේ. sin θ කියන්නේ AB බෙදීම AC. cos θ කියන්නේ පුතේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. BC බෙදීම AC. ඊට පස්සේ පුතේ මේ සමීකරණ දෙක මම බෙදනවා. වම් පැත්ත sin θ බෙදීම cos θ. දකුණු පැත්ත AB බෙදීම AC බෙදනවා BC බෙදීම AC උනේ. දැන් පුතේ බෙදනවා කියන එක ලියන්න පුළුවන් නැවත ගුණ කිරීම මෙයාගේ පරස්. එතකොට පුතේ AC ට AC කැපෙනවා.
මෙතන AB ඉතිරි වෙනවා. මෙතන පුතේ BC. AB බෙදීම BC ට නමක් කියන්න පුතේ මෙතන. මේ තියෙනවා පුතේ. AB බෙදීම BC ට නමක් තියෙනවා. මොකද්ද? tan θ. එහෙමනම් මේකෙත් පුතේ අර දෙක වගේමයි පුතේ. මේ දෙන්න බෙදුවාම එන්නේ මේ AB බෙදීම BCමයි. ඊට පස්සේ පුතේ tan θ එනවා. tan θ සමානයි A පුතේ AB බෙදීම BCමයි. දැන් බලන්න පුතේ. දැන් sin θ බෙදීම cos θ කියන්නේ AB බෙදීම BC. tan θ කියන්නේ පුතේ AB බෙදීම BC කියලා. sin θ බෙදීම cos θ කියන්නේ AB බෙදීම BC. tan θ කියන්නේ AB බෙදීම BC. එතනින් පුතේ තව ඒන සම්බන්ධයක් එනවා මොකද? sin θ බෙදීම cos θ කියන්නේ tan θ. තව සම්බන්ධයක් ලියමු. tan θ සමානයි sin θ බෙදීම cos θ කියලා. ඔන්න පුතේ දෙවෙනි සම්බන්ධය. මෙන්න මේ සම්බන්ධ දෙක අපට ගණන් හදද්දී උපකාර වෙනවා පුතේ. තව ඉදිරියට ත්‍රිකෝණමිතිය පාඩම දිගට ගෙනියනකොට ඔන්න ඔය සම්බන්ධ දෙක එනවා පුතේ. sin θ සමානයි cos 90 වෙන θ, tan θ සමානයි sin θ බෙදීම cos θ. මම එතකොට ඉස්සෙල්ලාම කරේ පුතේ අනුපාත තුන හොඳට මතක් කරගන්න. ඒ අනුපාත තුන සැලකීමෙන් මෙන්න මේ ලක්ෂණ දෙක අපට හදා ගන්න පුළුවන්. sin θ කියන්නේ cos 90 වෙන θ, එහෙම නැත්නම් අපිට cos θ කියන්නේ sin 90 වෙන θ, ඊළඟ tan θ කියන්නේ sin θ බෙදීම cos θ. ඔන්න ඔය විශේෂ ලක්ෂණ දෙක. තව තියෙනවා ගොඩක් දෙක විශේෂ ලක්ෂණ. එතකොට මේ ටික අරගෙන පොඩි අභ්‍යාසයක් කරලා බලමු. sin θ කියන්නේ 3 බෙදීම 5 නම් cos θ රෝමිලකම් 1 රෝමිලකම් 2 tan θ අගේ හොයන්න. sin θ කියන්නේ 3 බෙදීම 5 සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් පුතේ අපි රූප සටහනක දක්වලා බලමු. මේ කෝණේ θ නම් sin θ කියන්නේ 3 බෙදීම 5 නම් සම්මුඛ පාදයේ 3 තියෙනවා කර්ණයේ 5 තියෙනවා. එහෙනම් ඔතනින් cos θ හොයමු. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒ වුණාට ඉතින් බද්ධ පාදේ නෑනේ පුතේ. එහෙනම් හොයන්න බෑ. මොකද කරන්නේ? බද්ධ පාදය හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණික ත්‍රිකෝණයක පාද දෙකක් දන්නවා නම් ඉතිරි පාදය හොයන්න පුළුවන්. කල්පිතේ තියෙනවා. අපි ඉගෙන ගත්තා මේ ඉස්සෙල්ලා පයිතගරස් ප්‍රමේයය. පයිතගරස් ප්‍රමේයයෙන් අපිට හොයාගන්න පුළුවන් x වල අගය. x වර්ග සමානයි පුතේ පාදයක් නැහන්නේ. වෙන පාදයක් කර්ණය නෙමෙයි. කර්ණයේ වර්ගයෙන් අනිත් පාදයේ වර්ගය අඩු කරනවා. 5 වර්ගයේ 25යි 3 වර්ගයේ 9යි අඩු කරාම 16යි. x වර්ග සමානයි 16යි. x කියන්නේ පුතේ 16 වර්ගමූලය 4යි. පුතේ අපි මෙතන ටිකක් ඔය අඩු කරමු ඈ. පේලි ටිකක් අඩු කරමු. ඔන්න පුතේ x සමානයි 4යි. හරි මෙතනට දාන්න පුතේ 4. දැන් ඉතින් ඕන එකක් පුළුවන් නේ පුතේ. රෝමී ඉලක්කම් 1 cos θ. cos θ සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය. 4 බෙදීම 5. ඔන්න එක උත්තරය. tan θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ 3යි බද්ධ පාදයේ 4යි. ඔන්න අනිත්. අපි තව උදාහරණයක් ගමු. cos θ කියන්නේ එක බෙදීම දෙක නම් අපි හොයමු sin θ සහ tan θ. ඒකෙත් අර වගේ ගමු. ත්‍රිකෝණික ත්‍රිකෝණයක θ කියලා කෝණයක් ගත්තොත් cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මෙයා 1 මෙයා 2. එහෙමනම් පුතේ මේකෙත් අර වගේ පයිතගරස් ප්‍රමේයයෙන් හොයාගන්න ඕන ඉතිරි පාදය. ඉතිරි පාදය හොයමු. ඒකට x කියලා දාමු. දාලා x වර්ග සමානයි වෙන පාදයක් අහන නිසා කර්ණයේ වර්ගයෙන් අනිත් පාදයේ වර්ගය අඩු කරනවා පුතේ. කර්ණය නෙමෙයි අහන්නේ. කර්ණයේ වර්ගයෙන් අනිත් පාදයේ වර්ගය අඩු කරනවා. 2 වර්ගය 4යි 1 වර්ගය 1යි අඩු කරාම 3යි. ඔය x වර්ගනේ. එහෙනම් x කියන්නේ පුතේ 3 වර්ගමූලය. x වර්ග ඒකට කියලා අපි කියන්නේ මූල 3යි. x සමානයි මූල 3යි. එහෙනම් මෙතනට ගන්න පුතේ මූල 3යි. දැන් එහෙනම් බලමු sin θ. sin θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මූල 3 බෙදීම 2. tan θ කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මූල 3 බෙදීම 1. එහෙම ලියන්නේ නැහැ පුතේ. මූල 3 විතරයි ලියන්නේ. ඔන්න ඔය වගේ.
ඔය වගේ ගණිතයේ එක ප්‍රශ්න පත්‍රවල පුතේ ඔය වගේ පොඩි ගැටලු වෙනවා. ගණිතයේ දෙක ප්‍රශ්න පත්‍රය යම් තැන්වල එනවා. ඒක නිසා පුතේ ඔක මතක තියාගන්න. හොඳයි. දැන් ඔය විදිහට පුතේ අංශක බිඳුවේ ඉඳලා 90ට වෙනකන් කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත ලියද්දී එන්නේ බොහෝ වෙලාවට පුතේ දශම වලින්. ඔය දශම වලින් එන සමහර තැන් අපිට පුතේ භාග වලින් ලියන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට 0.5 කියන්නකො. 0.5 පුතෙන්ට දෙකෙන් එකයි කියලා ලියන්න පුළුවන් නේද? දශම වලින් ලියන්න පුළුවන්. ඔය විදිහට අංශක බිඳුවේ ඉඳලා 90ට වෙනකන් ත්‍රිකෝණමිතික අනුපාත ලියාගෙන යද්දී කෝණ කීපයක අගය භාග වලින් ලියන්න පුළුවන්. අංශක 30, අංශක 45 සහ අංශක 60 කියන කෝණවල අනුපාත. හරි අපි හදලම බලමු දැන් වගුවක් දීලා කටපාඩම් කරගෙන ගියොත් ඇති. ඒ වුණාට පුතේ හැදෙන හැටි පොඩ්ඩක් බලුවොත් හොඳයිනේ. අංශක 30, 45 සහ 60 කෝණවල අනුපාත. එතකොට පුතේ අංශක 30 සහ 60 ගන්න පුළුවන් සමපාද ත්‍රිකෝණයක් ගත්තොත්. මේක පුතේ ශීර්ෂයේ සිට ලම්බකයක් ඇන්දොත් මේ ශීර්ෂ කෝණය සමච්ඡේදනය වෙනවනේ පුතේ. එතකොට සමපාද ත්‍රිකෝණයක එක කෝණයක් අංශක 60යි පුතේ. එහෙනම් මේක සමච්ඡේදනය වුණොත් 30යි 30යි වෙනවනේ. ඕම පුතේ 30යි 8යි මෙහෙම ගන්න පුළුවන්. එක පාදයක දිග 2යි නම් මේ පාදයක් 2යි පුතේ. ශීර්ෂයේ ඉඳලා ලම්බකයක් ඇන්දොත් ආධාරකයේ සමච්ඡේදනය වෙනවනේ පුතේ. එහෙනම් එක පාදයක් A මේ පාදයක් A. ඔන්න පුතේ අංශක 30යි 60යි අගයන් හොයාගන්න පුළුවන්. අපි බලමු දැන් මේක විතරක් ගන්නකො. අරගත්තාම මේ කෝණයේ sin අගයයි cos අගයයි tan අගයයි ලියන්න පුළුවන් A වලින්. sin 30 කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. cos 30 කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. අනේ බද්ධ පාදේ හොයන්න බෑ. ඒක නිසා අපි බද්ධ පාදයට x කියලා දාලා අර ඉස්සෙල්ලා වගේ පුතේ පයිතගොරස් ප්‍රමේයයෙන් හොයාගමු. මොකද x වර්ග සමානයි 2a වල වර්ගයෙන් අඩු කරනවා පුතේ a වල වර්ගය. 2a වර්ග වලින් a වල වර්ගය. x වර්ග සමානයි කර්ණයේ වර්ගයෙන් අනිත් පාදයේ වර්ගය අඩු කරනවා. 2a වල වර්ගය 4a වර්ග. ඍණ මෙතන පුතේ 1a වර්ග. අඩු කරාම 3a වර්ග. ඔය පුතේ x වර්ගනේ. එහෙනම් x බලන්න පුතේ 3a වර්ගවල වර්ගමූලය හොයනවා. ඉතින් 3 වර්ගමූලය දන්නේ නැති නිසා මූල 3යි කියමුකෝ. a වර්ගවල වර්ගමූලය a නේ පුතේ. මූල 3යි a. x සමානයි මූල 3යි a. එහෙනම් පුතේ මෙතනට දාමු මේ පාදයට මූල 3යි a කියලා. දාලා දැන් අපි පුතේ sin 30 cos 30 tan 30 වගේ ඒවා බලමු sin 30 කියලා කියන්නේ පුතේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාද මේ 30 කෝණය සම්මුඛ පාදය A කර්ණය 2යි. A බෙදීම 2යි. A බෙදීම 2යි කිව්වහම sin 30 සමානයි A 2යි A වලින් බෙදුවොත් A ට A 1යි A ට A 1යි කැපෙනවා 1 බෙදීම 2යි. ඔන්න පුතේ sin අංශක 30යි කියන්නේ භාගයයි. cos 30 කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මේ 30 කියන කෝණයේ බද්ධ පාදයේ මූල 3යි. කර්ණය 2යි. එහෙමනම් පුතේ මූල 3යි A බෙදීම 2යි. එතකොට පුතේ A ට A කැපෙනවා. cos අංශක 30 කියලා කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි. ඕම් පුතේ ඒකත් භාග වලින් එනවා. tan කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ දිග A, බද්ධ පාදයේ මූල 3යි A. A ට A කැපුණාම tan 30 සමානයි 1 බෙදීම මූල 3යි. දැන් කටපාඩම්. sin 30 කියන්නේ දෙකෙන් එකයි. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. tan 30 කියන්නේ 1 බෙදීම මූල 3යි. sin 60 සමානයි මේ කෝණය ගත්තාම sin 60 කියන්නේ මෙයයි දැන් සම්මුඛ පාදයේ පුතේ 60ට. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ මූල 3යි A කර්ණය 2යි. කැපුණාම A ට A කැපෙනවා. sin 60යි කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි. මෙයාගේ cos අනුපාතය. බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ A කර්ණය 2යි. A බෙදීම 2යි. එතනත් A ට A කැපෙනවා.
කොස් 60 සමානයි 1 බෙදීම 2යි tan 60. මෙයාගේ සම්මුඛ පාදයේ බෙදනවා බද්ධ පාදයේ. මෙයාගේ සම්මුඛ පාදයේ මූල 3යි a බද්ධ පාදයේ a. මූල 3යි a බෙදනවා a වලින්. ඒට ඒ කැපෙනවා tan 60යි කියන්නේ පුතේ මූල 3යි. අංශක 30යි 60යි හොයාගත්ත පුතේ සමපාද ත්‍රිකෝණයක් ඇඳලා එක කෝණ එක පාදයක් 2යි a කියලා ඒකෙන් භාගේ a කියලා අරගෙන ඔය අනුපාත 6 හොයාගත්තා. දැන් පුතේ අංශක 45 නේ ඕන. අංශක 45 සමපාද ත්‍රිකෝණයකින් බෑ. එහෙනම් මොකද කරන්නේ අංශක 45ක් ගන්න පුතේ. අංශක 45ක් ගන්න අපි ඍජු කෝණයේ ත්‍රිකෝණයක් අඳිමු පුතේ. මෙන්න මෙහෙම. මේ පාද දෙක සමාන වෙන්න. මේක a මේක a වෙන්න. එතකොට පුතේ මේ පාද දෙක සමානයි නම් මේ කෝණ දෙක මොකද වෙන්නේ? කෝණ දෙක සමානයි එක කෝණයක් අංශක 45යි 45යි වෙන්නේ. ඔන්න 45 ගත්තු ඇති. සමද්විපාද ත්‍රිකෝණයක් ඇඳහම මේ අංශක 90යි මේ පාද දෙක සමාන නම් පුතේ මේක a නම් මේකත් a. එහෙමනම් පුතේ මේ කෝණය 45යි 45යි වෙනවා. පාද දෙකක් සමාන නම් ඒවට සම්මුඛ කෝණ සමානයිනේ. 45යි 45යි වෙනවා. ඕකෙම පුතේ අපි අර කට්ටිය හොයමු. sin 45 cos 45 tan 45. හොයන්න නම් බෑ. ඉස්සෙල්ලාම කරන්න වෙනවා මොකද පුතේ? මේකෙත් අර මේ කර්ණය හොයන්න වෙනවා පුතේ මෙයා. මෙයා හොයන්න වෙනවා. පයිතගරස් ප්‍රමේය. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල අයික්‍ය. a වර්ග ධන a වර්ග. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල අයික්‍ය. a වර්ග ධන a වර්ග කියන්නේ 2a වර්ග. ඔය x වර්ගනේ පුතේ. එහෙනම් x කියන්නේ 2a වර්ගවල වර්ගමූලය. දෙකේ වර්ගමූලය දන්නේ නැති නිසා මූල 2යි කියලා දාලා a වර්ගවල වර්ගමූලය a නේ පුතේ. ඔන්න x වලදී. මෙයා පුතේ මූල 2යි a. දැන් පුතේ පුළුවන් නේ ඔයාලට මම නැතත් ඔයාලට ගන්න sin 45. sin අංශක 45 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ ඒ කර්ණය මූල 2යි. ඒ බෙදනවා මූල 2යි වලින්. ඒට ඒ කැපෙනවා. එතකොට එනවා sin 45යි කියලා කියන්නේ පුතේ එක බෙදීම මූල 2යි. cos 45යි කියලා කියන්නේ පුතේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මෙයාගේ බද්ධ පාදය ඒ කර්ණය මූල 2යි. ඒ බෙදීම මූල 2යි. ඒට ඒ කැපෙනවා cos 45යි කියලා කියන්නේ පුතේ මෙතන 1යි ඉතිරි වෙන්නේ ඉරයට මූල 2යි. tan 45 කියලා කියන්නේ පුතේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය ඒ බද්ධ පාදයක් ඒ. tan 45 සමානයි පුතේ ඒට ඒ කැපුණාම 1යි. බලන්න මම දැන් අනුපාත 9ක් ගත්තා පුතේ. අංශක 30ට අනුපාත 3යි, අංශක 60ට අනුපාත 3යි, අංශක 45ට අනුපාත 3යි. 1යි 2යි. මේ අනුපාත 9 කටපාඩම් කරගන්න ඕන. ගණිතයේ එක ප්‍රශ්න පත්‍රයේ ගණන් එනවා. ගණිතයේ දෙකෙත් එනවා පුතේ. ගණිතයේ දෙකෙත් මේ රෝමිලකම් 1 2 කියලා පොඩි පොඩි ගණන් වලට පුතේ එන්න පුළුවන්. මේ 9 නම් කටපාඩම් තියෙන්න ඕන. මේ 9 කටපාඩම් තියෙන්න මම පුතේ වගුවක් හදලා දෙන්නම් ඔයාලට. වගුවක් හදලා දුන්නාම ඔයාලට මේක පුතේ කටපාඩම් කරගන්න ලේසි. මේ තියෙන්නේ පුතේ අපි හොයාගත්තු අගයන් 9 වගුවකට අරගෙන. දැන් මේ 9ම කටපාඩම් කරගන්න ඕන. හැබැයි මේකේ යම් රටාවක් තියෙනවා. මේ 9ම යම් රටාවක් තියෙනවා. අපි ගත්තා නේද විශේෂ ලක්ෂණ. sin θ කියන්නේ cos 90යි නේ θ. sin 30යි කියලා කියන්නේ cos කීයකේද පුතේ? sin 30යි කිව්වයි cos 60යි කිව්වත් දෙකම එකයි. sin 30 කියන්නේ භාගේ නම් cos 60 කියන්නේ භාගේ. sin 45යි කියන්නේ එකයට මූල දෙක නම් cos 45යි කියන්නේ පුතේ එකයට මූල දෙකයි. 45යි 90යි. sin 60 කියන්නේ මූල 3යට දෙක නම් cos 30යි කියන්නේ මූල 3යට දෙකයි. sin 30 කිව්වත් cos 60 කිව්වත් එකයි. ඊළඟ බලන්න පුතේ මේක හදාගන්නේ කොහොමද කියලා. tan 30 සමානයි sin 30 බෙදීම cos 30. tan 30 සමානයි sin 30 බෙදීම cos 30. sin 30 කියන්නේ දෙකෙන් එකයි බෙදීම cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. එහෙනම් පුතේ ওই දෙක බෙදනකොට පරස්පරයෙන් ගුණ කරනවා.
දෙකෙන් එක ගුණ කිරීම දෙක උඩට මූල තුන යටට. දෙකට දෙක කැපෙනවා සමානයි ඉර උඩ පුතේ එකයි ඉර යට මූල තුනයි. මේ පුතේ මෙයයි බෙදුවාම මෙයා ලැබෙනවා. එක යට මූල දෙක එක යට මූල දෙකෙන්ම බෙදුවාම පුතේ එකයි. මූල තුන යට දෙක එක බෙදීම දෙකෙන් බෙදුවාම පරස්පරය වෙනවා. දෙක බෙදීම එක දෙකට දෙක කැපෙනවා මූල තුන විතරක්. ඕක කටපාඩම් කරගන්න එච්චර අමාරුවක් වෙන්නේ නැහැ පුතේ. sin 30යි දෙකෙන් එකයි sin 45 එකයට මූල දෙකයි sin 60 මූල 3ට. දැන් ඕකෙන් එනවා බොහෝ වෙලාවට පුතේ ගණිතය එක ප්‍රශ්න පත්‍රයේ ලකුණු දෙකේ ගණන්. අපි කීපයක් හදලා බලමු. හොඳයි. මෙහෙම ආවා කියන්නේ උදාහරණ ගණිතය එක ප්‍රශ්න පත්‍රයට ආවා ලකුණු දෙකේ ගණන් AB සහ BC පාදවල දිග හොයන්න මේ කෝණය අංශක 30යි. මෙන්න මෙයා AB කියන්නේ. දීලා තියෙන්නේ AC. එහෙනම් පුතේ AB කියන්නේ බද්ධ පාදය. AC කියන්නේ කර්ණය. AB බෙදීම AC කියන්නේ මොකක්ද පුතේ? බද්ධ පාදයේ බෙදීම කර්ණය කියන්නේ sin ද cos ද tan ද. බද්ධ පාදයේ බෙදීම කර්ණය කියන්නේ පුතේ cos. cos අංශක 30 සමානයි බද්ධ පාදයේ AB කර්ණය 8යි. ඕම් පුතේ. දැන් ඉතින් cos 30ක් ගන්නවා. cos 30යි කියලා කියන්නේ මූල තුන බෙදීම 2 සමානයි AB බෙදීම 8යි. එතකොට පුතේ මේකේ හරස් කුණතේ දැම්මාම අනිවාර්යයෙන්ම පුතේ මෙන්න මේම ගුණ වෙනවා. AB දෙකෙන් ගුණ කරාම 2යි AB මෙතන එනවා 8යි මූල 3. AB උක්ත කරන්න නම් පුතේ මේ ගුණ කිරීම දෙකක් මෙහාට ගමු. 8යි මූල 3 බෙදනවා 2කින්. එතකොට AB සමානයි එතකොට පුතේ දෙවරක් 1යි දෙවරක් 4යි 4යි මූල 3යි. ඔන්න පුතේ AB වල දිග. දැන් ඊළඟට අහන පුතේ BC වල දිග. ඉතින් මෙතන ගන්න ඉන්න පුතේ ඕන නම් tan වලින් හොයන්නත් පුළුවන්, sin වලින් හොයන්නත් පුළුවන්. මේ කෝණයට සම්මුඛ පාදය අහන්නේ කර්ණය දීලා තියෙන්නේ එහෙනම් පුතේ sin වලින්. sin අංශක 30 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. BC බෙදීම 8. sin 30යි කියන්නේ පුතේ දෙකෙන් එකයි. දෙකෙන් එක සමානයි BC බෙදීම 8යි. ඒකටත් පුතේ හරස් ගුණ තියෙනවා. 2යි BC කියන්නේ 8යි. මේ මොකටද හරස් ගුණේ යොදන්නේ? ත්‍රිකෝණ විදියට හරස් ගුණේ එනවාමයි පුතේ. ගණිතේ එකෙත් එනවා දෙකෙත් එනවා හරස් ගුණේ. ಗುಣ කිරීම දෙක මෙහාට ගියාම BC සමානයි 8 බෙදීම 2යි. BC සමානයි 4යි. ඔය වගේ ගණිතය එක ප්‍රශ්න පත්‍රවල එනවා. දැන් පුතේ BC සමානයි 8 බෙදීම 2 ඕනේ නැහැ. මේ පේන්නේ නැතුව හිතන්න පුතේ. 2යි BC සමානයි 8 නම් BC සමානයි මේ ගුණ කිරීම දෙක මෙහාට ආවම 4යි කියලා ඔන්න පේලියක් අඩු කරගන්න පුළුවන් තැනක් පුතේ. ඒ වගේ පේලි පුළුවන් තරම් අඩු කරගන්න. පේලි අඩු කරගත්තාම වාසි. හොඳයි මේ ඊළඟ ගානක් බලන්න පුතේ. රූපයේ දැක්වෙන පරිදි මීටර් 5ක් දිග AC ඉනිමගත් AB සිරස් විත්තියකට හේතු කර ඇත. ඉනිමගත් පොළවත් අතර කෝණය අංශක 60 ගිය. එතකොට මේ තමයි විත්තිය පුතේ සිරස් විත්තිය. ඒකට මෙහෙම ඉනිමගක් හේතු කරලා තියෙනවා. මීටර් 5ක් දිගයි ඉනිමග. ඉනිමගයි මේ පොළවයි අතර කෝණය අංශක 60 ගිය. අහනවා එක රෝමිලකන් එක ඉනිමගේ පාමුල සිට පොළවේ පාමුලට ඇති දුර හොයන්න. ඒ කියන්නේ පුතේ මෙන්න මේ BC දුර හොයන්න කියන්නේ. රෝම ඉලක්කම් එක BC දුර හොයන්න කියන්නේ. මෙන්න මේ දේ මෙතනින් පස්සේ මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න පුතේ. මතක තියාගෙන ඉවර වෙලා ඔයාලා කියන්න ත්‍රිකෝණමිතිය ලේසිද අමාරුද කියලා. මේ ගානේ ඉඳලා මතක තියාගන්න. පයිතගරස් ප්‍රමේය යොදන්නේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක පාද තුනක් අතර සම්බන්ධයට. එතකොට පාද තුනක් අතර සම්බන්ධයෙන් කරන්නේ එක පාදයක දිග හොයන්න ඉතිරි පාද දෙකේ දිග දෙන්න ඕන පුතේ. ත්‍රිකෝණමිතික අනුපාත යොදන්නේ හැමතැනම පුතේ කෝණයකටත් පාද දෙකකට. එහෙනම් පයිතගරස් ප්‍රමේයයෙන් කරන්න පුළුවන් එක වැඩයි පාදයක් හොයන්න විතරයි. ත්‍රිකෝණමිතික අනුපාතයකින් වැඩ දෙකක් කරන්න පුළුවන්. එකක් කෝණයක් හොයන්න. කෝණයක් හොයන්න නම් පාද දෙකක් දෙන්න ඕන පුතේ. පාදයක් හොයන්න නම් අනිවාර්යයෙන්ම පුතේ කෝණයකුයි පාදයකුයි දෙන්න ඕනේ. එච්චරයි. මේ පාඩමමයි පුතේ මේ තියෙන්නේ. වෙනස් වෙන්නේ මේ සම්බන්ධයෙන්. පයිතගරස් ප්‍රමේය පාද තුනක් අතර සම්බන්ධය දෙනවා වගේ ඕනෑම ත්‍රිකෝණමිතික අනුපාතයකට එනවා කෝණයකුයි පාද දෙකකුයි. එතකොට කෝණය හොයන්න නම් මේ දෙන්න දෙන්න ඕන
පාදය හොයන්න නම් මේ දෙන්න ඕන. ඕක මතක තියාගන්නකො පුතේ. ඕක මතක තියාගත්තාම ත්‍රිකෝණමිතිය ලේසි. එතකොට කෝණයක් හොයන්න නම් පාද දෙකක් දෙන්න ඕන. පාදයක් හොයන්න නම් පුතේ කෝණයකුයි පාදයකුයි දෙන්න ඕන. දැන් අර රූප සටහනේ බලමු රෝම ඉලක්කම් 1 පාදයක් හොයන්න නම් කෝණයකුයි පාදයකුයි දෙන්න ඕන. මේ රූප සටහනේ කෝණයකුයි පාදයකුයි දීලා තියෙනවා. ඔව් පුතේ. මේ තියෙන අංශක 60 කෝණය, මේ තියෙන මීටර් 5 පාදය. එහෙනම් හරියි. එහෙනම් දැන් ගැළපෙන අනුපාතය හොයමු. හොයන්න තියෙන්නේ මෙයාට අනුබද්ධයෙන් බද්ධ පාදය, දීලා තියෙන්නේ කර්ණය. මෙයා බද්ධ පාදය, මෙයා කර්ණය නිසා සම්බන්ධය කොස්. කොස්සංශක 60 සමානයි බද්ධ පාදය බෙදීම කර්ණය. ඕම් බලන්න. කොස්සංශක 60 සමානයි BC බෙදීම 5. ඉතින් කොස්සංශක 60 දන්නවා පුතේ. දන්නේ නැහැ. කොස්සංශක 60 දන්නේ නැත්නම් sin 30 තියාගන්න පුතේ. කොස්සංශක 60යි කියන්නේ දෙකෙන් එකයි. ඒ කියන්නේ sin 30 සමානයි BC බෙදීම 5. හරස්කුන්තේ දැම්මාම 2යි BC සමානයි 5යි. BC සමානයි 2.5 මීටර. ඉනිමගේ පාමුලේ ඉඳලා පිටියේ පාමුලට දුර මීටර් 2.5. රෝම ඉලක්කම් 2. ඉනිමගේ ඉහළ කෙළවරේ සිට තිරස් පොළවට දුර. ඉනිමගේ ඉහළ කෙළවර බේම් පුතේ. එතන ඉඳලා මේ තිරස් පොළොවට ඇති දුර කියන්නේ AB. රෝම ඉලක්කම් 2 AB දුර. රෝම ඉලක්කම් 2කින් අහනවා පුතේ ඉනිමගේ පාමුල සිට පොළොවේ පාමුලට දුර. ඒ කියන්නේ පුතේ ඉනිමග හේතු කර තැන ඉඳලා පොළොවේ පාමුලට ඇති දුර කියන්නේ පුතේ AB දුර. වරන් ඇතුලේ දීලා තියෙනවා මූල 3 කියන්නේ 1.73යි කියලා. මොනවා හරි ඇති නේද පුතේ? මේක ගන්න කියලා කියනවනේ පුතේ. ඉනිමගේ ඉහළ කෙළවරේ සිට බිත්තියේ පාමුලට දුර කියන්නේ AB දුර. එහෙනම් අහන්නේ පාදයක්. පාදයක් හොයන්න නම් පුතේ කෝණයකුයි පාදයකුයි දෙන්න ඕන. මේ දීලා තියෙනවා. මෙයා කෝණය, මෙයා පාදය. එතකොට මේ කෝණයට සම්බන්ධව මෙයා සම්මුඛ පාදය. දීලා තියෙන්නේ කර්ණය. එහෙනම් පුතේ sin. sin අංශක 60 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය AB බෙදීම 5. ඊට පස්සේ පුතේ sin 60 කටපාඩම් තියෙනවා. sin 60යි කියන්නේ මූල 3 බෙදීම 2යි. සමානයි AB බෙදීම 5යි. දැන් පුතේ හරස් ගුණිතේ එනවා. හරස් ගුණිතේ හැමතැනම එනවා පුතේ ත්‍රිකෝණමිතියට. AB දෙකෙන් ගුණ කරාම 2AB සමානයි 5 ගුණ කිරීම මූල 3යි. ගුණ කිරීම දෙක එහා පැත්තට ගියාම AB සමානයි 5යි මූල 3 බෙදීම 2යි. එහෙනම් පුතේ ඔතන දැන් ඔය විදියට ගාන නවත්තන්න බෑ. මූල 3 අපට දීලා තියෙන නිසා මෙතනට මූල 3 දාලා දෙකෙන් බෙදමු පුතේ. AB සමානයි 5 ගුණ කිරීම 1.73 බෙදීම 2 කියලා. 5 ගුණ කිරීම මූල 3යි කියන්නේ පුතේ 1.73යි බෙදීම 2. 4.32යි 5යි දශම ස්ථාන දෙකකට නම් 3යි 3යි. 5 ඉවත් වෙනවා නම් පුතේ මේකට එකක් එකතු කරන්න. මීටර 4.3යි 3යි. එහෙමනම් පුතේ ඔය වගේ ගණිත 1 සහ 2 ප්‍රශ්න පත්‍රවල මෙන්න මේ කෝණ දැම්මොත් පුතේ අපට වගුවක් එහෙම බලන්න නැතුව මේ විදිහට හදාගෙන යන්න පුළුවන්. 60 30 45 වගේ ඒවා. ඔය වගුවෙන් අගේ හොයන්න එනවා පුතේ ගණන්. sin 30 cos 30. පුතේ මෙතන තියෙන්නේ ಗುಣ කිරීම. සමහර අය පිට තියෙනවා, සමහර අය එහෙම දිගටම ලියාගෙන යනවා. එතන ලකුණක් නැති නිසා තියෙන්නේ ಗುಣ කිරීම. sin 30 ಗುಣ කරන්න cos 30න්. sin 30 කියන්නේ දෙකෙන් එකයි, cos 30යි කියලා කියන්නේ පුතේ මූල 3 බෙදීම දෙකයි. එහෙනම් sin 30 කියන්නේ දෙකෙන් එකයි, cos 30 කියන්නේ මූල 3ට දෙකයි. ಗುಣ කරාම එක මූල 3ෙන් ಗುಣ කරාම මූල 3යි, දෙවලක් දෙක 4යි. මූල 3 බෙදීම 4යි. තව එකක් ගමු පුතේ. sin 45 cos 45. එකතු කිරීම sin 60. මෙතන ගුණ කිරීමක්, මෙතන එකතු කිරීමක්. sin 45 කියන්නේ එක යට මූල 2යි. මෙතන තියෙන පුතේ ගුණ කිරීමක්. cos 45 කියන්නේ එක යට මූල 2යි. එකතු කිරීම sin 60යි කියන්නේ මූල 3 බෙදීම. මේ දෙන්න ගුණ කරාම එක්වරක් එක එකයි, මූල දෙකෙන් ගුණ කරාම 2යි පුතේ. දශකාලක් ගණක කරලා තියෙන 11 පන්තිය මූල දෙකෙන් ගුණ කරාම 2යි. එකතු කිරීම මෙතන තියෙන පුතේ මූල 3 බෙදීම 2යි.
දැන් තියෙන මේ දෙන්න එකතු කරන්න පොඩි වාසියක් ආපුතේ හරය සමාන. එහෙනම් හරය නම් දෙක වෙන්න ඕන. ලවය පුතේ ඉතින් මේ දෙන්න එකතු කරන්නේ. එකට මූල තුනක් එකතු කරාම එකයි මූල තුනයි කියලා තියෙනවා. ලියන්න නෑ. එක ලියන්න නැතුව බෑ. ඒ ගුණ කිරීමට එක ලියන්න නැති. එක එකතු කිරීම මූල 3යි. තව ගානක්. tan 60 ගුණ කිරීම tan 30 අඩු කිරීම cos බලමු. tan 60යි මූල 3යි. ගුණ tan 30යි එකයට මූල 3යි. අඩු කිරීම cos 60යි කියන්නේ පුතේ දෙකෙන් එකයි. එතකොට පළවෙනි දෙන්න ගුණ කරන්න තියෙන්නේ ඊළඟ එක්කෙනා අඩු කරන්න තියෙන්නේ. tan 60යි කියන්නේ මූල 3යි tan 30යි කියන්නේ එකයට මූල 3යි. මේ දෙන්න කැපෙනවා පුතේ. එතන එන්නේ 1. අඩු කිරීම මෙතන එන්නේ දෙකෙන් එක. එකෙන් භාගයක් අඩු කරාම භාගය. ඔය විදිහට පුතේ ගණිතයේ එක ප්‍රශ්න පත්‍රවල එනවා. ඒ නිසා මේ අනුපාත 9 ඔයාලා පුතේ අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න ඕන. එච්චර නෑ පුතේ ගණන් 3-4ක් හදනකොට ඔබ නිකම්ම කටපාඩම් වෙනවා. ඊළඟ ඔය විදිහටම එනවා පුතේ ත්‍රිකෝණමිතික අනුපාත අරගත්තු සම්බන්ධයක් සත්‍යාපනය කරන්න කියලා. ඔන්න බලන්න. sin 30 cos 60 එකතු කිරීම cos 30යි sin 60 සමානයි 1 බව සත්‍යාපනය කරන්න කියලා. ඒ කියන්නේ පුතේ මේ ටික සුළු කරාම 1 එනවලු. 1 එන්න ඕනලු. 1 එන බව සත්‍යාපනය කරන්න. එන හින්දානේ සත්‍යාපනය කරන්න කියන්නේ නේද? අපි බලමු පුතේ. වම් පැත්ත බලමු. sin 30 කියන්නේ දෙකෙන් එකයි cos 60යි කියන්නේ පුතේ දෙකෙන් එකයි. cos 60යි කියන්නේ sin 30මනේ පුතේ. cos 30යි කියන්නේ මූල 3යට 2යි sin 60යි කියන්නේ පුතේ මූල 3යට 2යි. ඒකට මැද තියෙන්නේ එකතු කිරීම. දෙකෙන් එකෙන් ගුණ කරාම දෙවරක් 2 4න් එකයි. මෙතන පුතේ දෙක දෙකෙන් ගුණ කරාම 4යි මූල 3ෙන් ගුණ කරාම 3යි. 4න් 1යි 4න් 3යි එකතු වුණාම 4න් 4 හෙවත් 1යි. පුතේ වම් පැත්තේ උත්තරේ 1යි. දකුණු පැත්තේ උත්තරේ 1යි. එහෙනම් පුතේ මේකේ සුළු කිරීම අගය එකක් බව සාධනය කරනවා. ඔය විදිහට ඒකත් එන්න පුතේ ගණිතයේ එක ප්‍රශ්න පත්‍ර බොහෝ වෙලාවට. තව එකක් බලන්න. cos 30 cos 60 අඩු කිරීම sin 60 sin 30 සමානයි බිඳුව බව සාධනයක සත්‍යාපනය කරන්න. වම් පැත්ත සුළු කරන බලන්න. cos 30යි මූල 3 බෙදීම 2යි. ගුණ කිරීම cos 60යි දෙවරක් 2 4යි මූල 3 එකෙන් ගුණ කරාම මූල 3. මූල 3 එකෙන් ගුණ කරාම මූල 3යි දෙවරක් 2 4යි. මූල 3 බෙදීම 4ෙන් මූල 3 4ක් අඩු කරාම උත්තරේ තියෙනවා. හොඳයි. එහෙනම් පුතේ අපි ත්‍රිකෝණමිතිය පළවෙනි පාඩම මම උතනින් අවසන් කරනවා. පළවෙනි කොටස ත්‍රිකෝණමිතික වගු භාවිතා නොකර ත්‍රිකෝණමිතියෙන් එන ගැටලු. බොහෝ වෙලාවට පුතේ ගණිතය එක ප්‍රශ්න පත්‍රවල තමයි එන්නේ. මම පුතේ සරලම එකේ ඉඳලා ටික සංකීර්ණ තැනට ඇවිල්ලා තියෙන අමාරු තැනට මුලින් ඉඳලා. ඕනෑම නොදන්න ළමයෙකුට ත්‍රිකෝණමිතිය ඉස්කෝලෙන් කරලා නැති ළමයෙකුට පුතේ මේ පාඩම බැලුවාම ඔයාලට ඒක හොඳට පැහැදිලිව පෙනේ. දැන් ඊළඟට මම මේ ගමම්ම පුතේ ඔයාලට වීඩියෝ එකක් දානවා ත්‍රිකෝණමිතික වගු භාවිතා කරලා ගණන් හදන්නේ කොහොමද කියලා. ඒක නිසා මේ පාඩම බලපු අය පුතේ අවසාන වෙනකම් බලපු අය මට subscribe කරන්න පුතේ. ඒ වගේම ඔයාලා බෙල් සලකුණ ක්ලික් කරලා ඔයාලා මගේ පාඩම් ඔක්කොම බලන්න. කොහොම වෙතත් පුතේ ඉතිරි පාඩම් 8 මම ඉක්මනට ඉවර කරලා ඔයාලට ප්‍රශ්න පත්‍ර 10ක් දෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර 10 බලලා පුතේ වීඩියෝ වලින් දෙන්නේ මම මේක. දාලා ඔයාලා පුළුවන් තරම් පුතේ ගණිතයට ඒ සාමර්ථ්‍යයක් ගන්න බලන්න. තාම දුර්වල ළමෙක් හරි මගේ මේ පාඩම් මාලාව බැලුවා නම් පුතේ අනිවාර්යෙන් ගණිතයට ඒකක් ගන්නවා පුතේ. තාම දුර්වල ළමෙක් කෙනෙක් මුලින් ඉඳලා අහුන්නේ නැත්නම් තේරුන්නේ නැත්නම් මේක කරගන්න පුළුවන් ඔයාලට පුතේ. ඒක නිසා මේක ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරගන්න. ඒ නිසා එතකොට ඔයාලට ඔක්කොටම පුතේ එකපාර පාස් වෙන්න පුළුවන්. එහෙමනම් මම අදට නාස්තිනවා ඔබට තෙරුවන් සරණයි පුතේ.